ඔව් දැන් ඕගොල්ලන්ගේ ඒ පළවෙනි වාරයට අදාළව තියෙනවා පැකේජ් එකක්. එතකොට දැන් අපි IT විෂයට අමතරව මේ පැකේජස් හතරෙන් පළවෙනි එක පටන් ගන්න ඕනේ. එතකොට මේ පැකේජස් හතරෙන් පළවෙනි එක තමයි Microsoft Word. එතකොට Microsoft Word වලට අදාළව එහෙම නැත්නම් දැන් IT book එකට අමතරව තව පොතක් තියාගන්න ඕනේ. දැන් ඒ පොත තුල අන්තර්ගත කරන්නේ පැකේජස් විතරයි. ප්‍රැක්ටිකල් පැකේජස් විතරයි. එතකොට ඒකෙන් පළවෙනි විෂය විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ Microsoft Word, දෙවෙනි විෂයට විදිහට තියෙන්නේ Microsoft Excel, තුන්වෙනි විෂය විදිහට තියෙන්නේ ඔයගොල්ලන්ට PowerPoint, ඒ වගේම Access. එතකොට මේ විෂයන් හතර එන්න ඕනේ වෙනම පොතකට. ඒවා එතකොට විභාගෙදී අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් දානවා දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. ඒ ප්‍රැක්ටිකල් ප්‍රශ්නෙට අදාළව පිළිතුරු ලියන්න මේ පැකේජ් වල ඔයගොල්ලෝ කරලා පුහුණුවට අදාළ ක්‍රියාවන් දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට වර්ඩ් විෂය සමහර වෙලාවට ගොඩක් අය කරලා තියෙනවා. නමුත් විභාගෙදී අත්‍යවශ්‍ය ක්‍රියාවන් පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යයි. මම කියවනේ දැන් සතියකට අපි IT කොටස එක දවසක් කරනවා ඊළඟ සතියේ වීඩියෝ එක මම දාන්නේ පැකේජ් එකට අදාළ. එතකොට පළවෙනි වාරයේදී ඔයගලන්ට තිබෙනවා වර්ඩ් විෂය පිළිබඳව අධ්‍යයනය කරන්න. හරි. දැන් අපි වර්ඩ් විෂයට අපි ඇතුළත් වෙනකොට තිරය මත අයිකන් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටාස්ක් බාර් එක මත විෂයට අදාළ ලින්ක් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෝට් කට් එක පෙන්눔 කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන මෙනුව තුල Microsoft Word යටතේ විෂය තෝරගන්න පුළුවන්. M කාණ්ඩේ. හරි. right. එහෙනම් විෂය විවෘත කරන්න. එතකොට මේවා ලියන්න ඕනේ එක පොතක. හරි. එතකොට මේකට අදාළව ඔයගලන්ට ප්‍රැක්ටිකල් වලට අදාළ ප්‍රැක්ටිකල් ගයිඩ් බුක් එකක් තියෙනවා. ඊළඟ ඉදිරි දිනවලදී ඔයගලන්ට ඒක ඇවිල්ලා අරගෙන පුහුණු වෙන්න පුළුවන් මේ කාලෙදී. දැන් පාසල නැතුණට ගොඩක් වෙලාට ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ මේවා පුහුණු වෙන්න. මොකද කොහොම තිබුණත් රට අවසානයේදී පේපර් එකට ඔයගලන්ට ලියන්න වෙනවා. එතකොට මේවා නැවත නැවත කරන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න ඕන දේ තමයි ඕලෙල් විභාගෙදී 60%ක්ම 65%ක්ම ප්‍රශ්න අන්තර්ගත වන්නේ 10 වසරෙන්. ඒ නිසා 10 වසරේ තියෙන ක්‍රියාවන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණොත් තමයි ඔයගලන්ට ලකුණු ලබා ගන්න පුළුවන් හැකියාව එන්නේ. අපි වර්ඩ් විෂය විවෘත කරාට පස්සේ ඔයගලන්ට පේනවා ටැබ්ස්. එහෙම නැත්නම් අපි කියනවා යටිය. එතකොට මේ ප්‍රධාන විෂයේ තියෙන කවුළු පිළිබඳව අදහසක් තිබෙන්න ඕනේ ටැබ්ස්. එහෙම නැත්නම් අපි සිංහලෙන් අපි කියනවා යටිය. ඊළඟට උඩින්ම තියෙන්නේ ටයිටල් බාර් එක. එතන වර්ඩ් තියෙනවා සේව් කිරීම වගේ සලකුණක් තියෙනවා ඩිස්කට් එකේ සහ වෙනත් ක්‍රියාවන් වලට තියෙනවා. පොඩි විධාන පෙළක් තියෙනවා. අපි ඒකට කියනවා ටයිටල් බාර්. හරි. ඊළඟට තිබෙනවා එක එක ටැබ්ස් වලට අදාළව රිබන්ස්. එහෙම නැත්නම් අපි කියනවා මේ විධාන කවුළු වලට අදාළ මෙනුස් ටික තියෙනවා ක්‍රියාත්මක වෙන. එතකොට එක් එක් ටැබ්ස් වලදී අපිට කරන්න ඕන ක්‍රියාවන් වලට අදාළ විධාන රිබනය මත පෙන්වනවා. ඊළඟට දකුණු අත පැත්තේ තියෙනවා ඔයගලන්ට ස්ක්‍රෝල් බාර් එක. තිරේ ඉහළ පහළ ගෙන යාම ස්ක්‍රෝල් බාර් එක. මේ පොඩි දේවල් පවා විභාගෙදී වැදගත් වෙනවා. ඊළඟට තියෙනවා දකුණු අත පැත්තේ මෙතන zoom tool එක. පිටුවේ වපසරිය එහෙම නැත්නම් පිටුවේ ප්‍රමාණය ඔබට පේන විදිහට විශාලනය කර ගැනීමක්. ඒ වගේම තිරේ වම් අත පැත්තේ තියෙනවා හොඳින් අධ්‍යයනය කරන්න නිතර විභාගෙදී අහන්න තැනක් මෙතන. අපි වැඩ කරන පිටුව පළවෙනි page එකේ ඉන්නේ. හරිද? එතකොට 1 of 1 කියලා පෙන්වු කරලා තියෙන්නේ අපි තියෙන්නේ
එක පිටුවයි ඒකේ ඉන්නේ පළවෙනි පිටුවේ. දැන් උදාහරණයක් විදිහට අපි enter key එක ඔබලා ඊළඟ පිටුවට ගියොත් පිටු දෙකක් විදිහට පෙන්눔 කරනවා. ඔයගලන්ට පේනවා පිටු දෙකක් විදිහට පෙන්නනවා. මම ඉන්නේ දෙවෙනි පිටුවේ. ඉන්නේ කියන්නේ කර්සර් එක තියෙන්නේ. නම් කර්සර් එක අපි පළවෙනි පිටුවට ගත්තොත් අපි පිටු දෙකකින් පළවෙනි පිටුවේ තමයි දැන් ඉන්නේ. 1 of 2 කියන එකේ අදහස තමයි හොඳට කල්පනාවෙන් ඉන්න අවසානයේ පෙන්눔 කරලා තියෙන ඔබ විවෘත කරගෙන පවතින පිටු ප්‍රමාණය. ඒකෙන් ඉන්නේ අපි පළවෙනි පිටුවේ. පැහැදිලිද? ඒතර දෙවෙනි පිටුවට අපි ගියොත් අපිට කියනවා ඉන්නේ දෙවෙනි පිටුවේ. තියෙන්නේ උපරිම පිටු දෙකයි. දෙකෙන් දෙවෙනි පිටුවේ ඉන්නේ. අපි enter key එක ඔබලා අපි තුන්වෙනි පිටුවටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට පිටු තුනක් තියෙනවා. ඉන්නේ තුන්වෙනි පිටුවේ. උඩ ඒකට ක්ලික් කරන්න. පිටු තුනක් තියෙනවා. ඉන්නේ දෙවෙනි පිටුවේ. පළවෙනි එකට ක්ලික් කරන්න. පිටු තුනක් තියෙනවා. ඉන්නේ පළවෙනි පිටුවේ. ඒ වගේම මෙතන තියෙනවා words ප්‍රමාණය. ඒ කියන්නේ පිටුවක් මත අපි ටයිප් කරන වචන ප්‍රමාණය පෙන්눔 කරන්න. එතකොට යම් වචනයක් අපි ටයිප් කරලා ස්පේස් එකක් ඇරියම ඒක එක වචනයක් විදිහට පිළිගන්නවා. තව වචනයක් ටයිප් කරලා ස්පේස් එක ඇරියම වචන දෙකක් විදිහට පිළිගන්නවා. එහෙනම් පිටුවක තිබෙන වචන ප්‍රමාණය පෙන්눔 කරන්නේ word කියන තැනින්. එතකොට ඒ පිටුවේ ටයිප් කරලා තියෙන වචන ප්‍රමාණය සමහර රූප සටහනුත් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ පිටුවේ අන්තර්ගතන වචන ප්‍රමාණය ඔබට පෙන්눔 කරනවා. පැහැදිලිද? right. අපි මුලින්ම ඔයගලන්ට දැන් ප්‍රැක්ටිකල් බුක් එකත් එක්ක තමයි මේ කටයුතු කරන්න ඕනේ. සමහර අයට මේක මීට කලින් කරලා තියෙනවා. මොකද බොහෝ ළමයි අපේ level 1 පාඨමාලාව හදාarලා තියෙන දරුවන්. ඒක නිසා මේවා පිළිබඳව සෑහෙන අවබෝධයක් තියෙනවා. නමුත් අපි විෂයේදී එහෙම නැත්නම් IT විෂයේදී ඒවා හරියටම දැනගෙන ඉන්න ඕනේ පේපර් එකේදී. මොකද මේක පෙන්වන්න නැතුව තමයි ඔයගලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට හොඳට පළපුරුද්දක් තිබෙන්න ඕනේ. කරලා පළපුරුද්දක් තිබෙන්න ඕනේ ඒ වලට උත්තර ලියන්න. අපි මුලින්ම Word වල තියෙන Home tab එකේ ක්‍රියාවන් පිළිබඳව අපි බලමු ඉස්සෙල්ලා ප්‍රධාන වශයෙන්. මොකද දැන් අපි Word විෂය පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් ලිඛිත කටයුතු සිදු කිරීම සඳහා. එතකොට ලිඛිත වැඩ කටයුතු කරනකොට අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ අපේ අකුරු, එහෙම නැත්නම් වචන, එහෙම නැත්නම් වගන්ති, එහෙම නැත්නම් ඡේද ටයිප් කිරීමට මුල් තැන දීම. ඉස්සෙල්ලා ටයිප් කරගන්න එපා ඒවා සකස් කරන්න. එහෙමනම් අපිට ඒකට මෙන්න මේ tool set එක ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් home tab එක තුල font tool set එක ක්‍රියාත්මක වෙනවා. පේනවනේ font කියන එක පෙන්눔 කරලා තියෙනවා. font tool set එක ක්‍රියාත්මක වෙනවා. ඒකේ තියෙනවා විධාන කීපයක්. ඔබ tab එකට අදාළ එහෙම නැත්නම් mouse එක ඒ ස්ථානට ගෙනිච්චම ඔබට අදහස පෙන්눔 කරනවා. එහෙම නැත්නම් කෙටි විධාන ක්‍රියාව පෙන්නනවා. මේක නම font. ඒතර මේකේ තියෙනවා font එකේ විශාලත්වය. එතකොට මේකත් අපි ෆොන්ට් එකේ විශාලත්වය සකස් කරන විධානයක්. ඒ වගේම මේ හැම එකකදීම පෙන්නනවා ඔබට කෙටි විධානය. ඒ කෙටි විධාන විභාගෙදී අහනවා. control plus greater than, control plus less than. මේ හැම එකම අහනවා. එතකොට ඒක මතක තියෙනවනේ මොන ටූල් එකටද බලපාන්නේ කියන එක පිළිබඳව. හරි. right. දැන් මේ කියන කරුණු මේ වීඩියෝ එකට අදාළ වෙන කරුණු ඒ අපි දීලා තියෙන පොතත් එක්ක තමයි ගයිඩ් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔයගොල්ලෝ ලියන්න පාවිච්චි කරන අලුත් පොතේ මාතෘකාව දාන්න Microsoft Word. Microsoft Word. right. ඒක යටතේ ලියන්න මේ විදිහට. මෙම විෂය ඒකකය අප භාවිතා කරනු ලබන්නේ ලිඛිත වැඩ කටයුතු සඳහා භාවිතා වන සම්මත විෂයක් ලෙසටය.
මෙම විෂය හිමිකම් සහිත මෙම විෂය හිමිකම් සහිත මෘදුකාංගයකි. එනම් විෂයට අයිති නිශ්චිත සමාගමක් ඇත. විෂය භාවිතා කිරීමට එම ආයතනයට මුදල් ගෙවිය යුතුය. එසේත් නැත්නම් මෘදුකාංගය මිලදී ගත යුතුය. මෘදුකාංගය මිලදී ගත යුතුය. මයික්‍රොසොෆ්ට් අයත් වන්නේ වර්ඩ් විෂය අයත් වන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමට. රයිට්. ඒ කරුණු දාගන්න ඕනේ. දැන් ඒවා විභාගෙදී අහනවා අහපුවම ඕගොල්ලෝ අන්දමන් දෙනවනේ මේකේ ටයිප් කරන්න පුළුවන් වුණාට වැඩ කරගන්න පුළුවන් වුණාට ওই දේවල් තමයි ඒගොල්ලෝ අහන්නේ. ඔව්. එතකොට දැන් මේ මයික්‍රොසොෆ්ට් විෂය හිමිකම් සහිත මෘදුකාංගයක්. දැන් එතකොට ලෝකේ තියෙන මෘදුකාංග වර්ග ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි විවෘත මූලාශ්‍ර. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා open source. එතකොට හිමිකමක් නැති ඒවා තියෙනවා. ඒ open source කියන්නේ හිමිකම් නැති. එතකොට එවැනි මෘදුකාංග පාවිච්චි කරන්න අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෘදුකාංගේ එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒ මෘදුකාංගයට නිශ්චිත අයිතිකාරුවෙකු නැහැ. එතකොට අපිට ඒවා භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ Microsoft Word කියන්නේ හිමිකම් සහිත මෘදුකාංගයක්. ඒ කියන්නේ මෘදුකාංගයට නිශ්චිත හිමිකාරුවෙක් සිටිනවා. එතකොට අපේ සදාචාරාත්මක ක්‍රමවේදය ඔය සදාචාරාත්මක වචනේ පාවිච්චි කරනවා. එතකොට පරිගණකයක සදාචාරාත්මක මෘදුකාංග පාවිච්චි කරනවා නම් ඒ සදාචාරාත්මක ක්‍රමවේදය තමයි හිමිකම් සහිත මෘදුකාංග නම් ඒවා මිලදී අරගෙන භාවිතා කිරීම. අපි කොපිරයිට්ස් පාවිච්චි කිරීම ඒ අන්තර්ජාල මේ පරිගණක සමාජය තුළ වැරදි ක්‍රමවේදයක්. හරි. ඒ දේවල් විභාගෙදී අහනවා. එතකොට හිමිකම් රහිත මෘදුකාංග නිශ්චිත පුද්ගලයෙක් නැහැ. එතකොට ඒවා කවුරු හරි පුද්ගලයෙක් මුල් අවධිය නිර්මාණය කළ අන්තර්ජාලයට මුදා හරින්න ඕන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එයාට ඒක අරගෙන සමහර වෙලාවට පොඩි වර්ධනයක් කරලා තවත් අලුත් වැඩියාවක් කරලා අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. එවැනි ඒවලට එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒ වගේම සදාචාරාත්මක ප්‍රශ්නයක් එතනදී මතුවෙන්නේ නැහැ. මොකද ඒවා ෆ්‍රී තියෙන මෘදුකාංග. කෙසේ වෙතත් දැන් ඕගොල්ලන්ගේ අච්චුපොත තුල තිබෙනවා Microsoft ආයතනයේ පාවිච්චි කරන Microsoft Word සහ ඒ හා සමගාමීව වැඩ කරන්න පුළුවන් LibreOffice open source එකක් තියෙනවා. හරිද? එතකොට මේ දෙකම පිළිබඳව අදහසක් ඕගොල්ලන්ට අච්චුපොතේ සඳහන් වෙනවා. හරි. ඊළඟට අපි ලියන පොතේ right. විෂය ආරම්භ කළ පසු වැඩසටහනේ මුල් තිරය ක්‍රියාත්මක වේ. රුලක් කරලා ලියන්න. වැඩසටහන් මුහුණතේ ලක්ෂණ හඳුනා ගැනීම. තොර පුළුවන් නම් ඔයගොල්ලන්ගේ
ලියන පොතේ මේ ප්‍රධාන කවුළුව උඩ තීරුවක් අඳින්න, දෙවෙනි තීරුවක් අඳින්න, තුන්වෙනි තීරුවක් අඳින්න, පහළ යටි තීරුවක් අඳින්න. සහ වර්කින් ස්පේස් එක තියෙනවා. එතකොට මේක ලකුණු කරන්න එකේ ටයිටල් බා. උඩම තියෙන්නේ ටයිටල් බා. එතකොට මේකේ තියෙන ටයිටල් එක මොකද්ද? document 1 ටයිටල් බා. දෙවෙනි එකට අපි කියනවා tabs. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා යටිය. තුන්වෙනි පරාසය තුල ඔයගොල්ලෝ ලකුණු කරගන්න රිබනය. යට තීරුවේ දකුණු පැත්තේ මේ සටහන ඇඳලා ධන ඍණ සලකුණ දෙක ඇරලා ඇඳලා එතන ලියා ගන්න page zoom. වම් පැත්තේ ඔයගොල්ලන්ට පෙන්눔 කරගන්න මේ විදිහට page 1 of 1 කියලා මුලින් දාන්න. ඉරක් ගහලා ආපහු එයි ළඟ කොටුවේ දාන්න word. හරි? right. right. ඊළඟට ඔයගොල්ලෝ මාතෘකාව දාන්න home tab. right. ඒක යටතේ මෙහෙම ලියන්න. right. වැඩ ආරම්භ කිරීමේදී ඉහත ප්‍රධාන කවුළුව තුල, ඒ කියන්නේ home tab එකේ ඉහත ප්‍රධාන කවුළුව තුල font, paragraph ප්‍රධාන වශයෙන් භාවිතා වේ. රුලක් කරලා font tools මගින් ලිඛිත වැඩ කටයුතු කිරීමේදී අත්‍යවශ්‍ය විධාන අන්තර්ගත වේ. ලිඛිත වැඩ කටයුතු සිදු කිරීමේදී අත්‍යවශ්‍ය විධාන ඇතුළත් වේ. paragraph කියන එක යටතේ දාන්න. වගන්ති හෝ ඡේද ටයිප් කිරීමෙන් පසුව ඒවා නිසියාකාරව සැලසුම් කිරීමට මෙම කවුළුවේ විධාන භාවිතා වේ. right. දැන් ඔබට අධ්‍යයන කටයුතු පහසු කරගන්න ඕන නිසා අපි මේක ටිකක් විශාලනය කරන බලන්න. නැත්නම් ෆෝන් වලින් බලන කට්ටියට ඒක චූටියට පේන්නේ. ටිකක් අපි විශාලනය කරගමු.
ඊළඟට කෙටි මාතෘකාව දාන්න දැන් font tools. හරි. දැන් ඔයගලගේ පොතේ වම් අත පැත්තට වෙන්න අංක 1 දාලා මෙන්න මේ ටූල් එක අඳින්න කොටුවක් ඇඳලා ඒකේ කැලිබ්‍රි කියලා ටයිප් කරන්න ඊතලේ පල්ලෙහාට පෙන්වුම් කරන්න. ඔව්. ඒක ඉදිරි ඉරක් ගහලා පෙන්වුම් කරන්න font. font. ඔව් ඒක යටතේ ලියන්න. ඔව්. ටයිප් කිරීමට බලාපොරොත්තු වන අක්ෂර හැඩය හෝ ටයිප් කිරීමට බලාපොරොත්තු වන අක්ෂර හැඩය හෝ ටයිප් කිරීමට බලාපොරොත්තු වන අක්ෂර හැඩය හෝ භාෂාව තෝරා ගැනීම. භාෂාව තෝරා ගැනීම. ඔව්. දැන් මේක පාත් කරපුවම ඔයගලන්ට පේනවා විවිධ අක්ෂර හැඩ සහ මේ සිංහල වචනත් පේනවා. ඒ කියන්නේ අපිට ඕන කරන භාෂාව මොකක්ද එහෙම නැත්නම් අපිට ඕන කරන අක්ෂර හැඩය මොකක්ද කියන එක අපිට තෝරගන්න පුළුවන්. දැන් කම්පියුටර් එක ඔන් කරනකොට කොහොමත් එන්නේ කැලිබ්‍රි කියලා ෆොන්ට් එකක්. ඒක සාමාන්‍ය ටෙක්ස්ට් එකක්. කෙලින් තියෙන විශේෂ ලක්ෂණ නැති කියවීම අක්ෂරයක්. අපි වෙනත් අක්ෂර රටාවක් අවශ්‍ය නම් අපිට එතන අක්ෂර රටාව තෝරලා ඕනනම් ටයිප් කිරීම ආරම්භ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ටයිප් කරන ලද එකක් මේ විදියට සිලෙක්ට් කරලා මවුස් එකෙන් ක්ලික් and drag කරලා වචනේ වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අකුරු වචන නෙමෙයි අකුරු ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් ටයිප් කරන්න පෙරත් ඔබට සැලසුම් කරන්න පුළුවන්. ඒ හොඳින් අහගන්න. ටයිප් කරන්න පෙරත් අපි භාෂාවේ අකුරු රටාව තෝරලා ටයිප් කරන්නත් පුළුවන්. ටයිප් කරාට පස්සෙත් සිලෙක්ට් කරලා අපි ඒකට කියනවා සිලෙක්ට් තෝරාගෙන කැමති අකුරු රටාව තෝරගන්නත් පුළුවන්. හරි. ඊළඟට දාන අංක 2. ඔව්. අංක 2 යටතේ අඳින්න මෙන්න මේ ටූල් එක කොටුවක් දාලා මෙන්න මේක අඳින්න 11 කියලා දාලා ඊට පොඩ්ඩක් එහින් තව කොටුවක් දාලා ටිකක් ලොකු ඒ අකුරක් අඳින්න ඊට පොඩ්ඩක් එහින් ආපහු කොටුවක් ඇඳලා පොඩි ඒ එකක් අඳින්න එකම පේලියේ. right. පොදු ඒකට ඉරක් ගහලා ලියන්න font size. font size. right. ඒක ඇතුළේ ලියන්න අක්ෂරවල විශාලත්වය අඩු වැඩි කිරීම. අක්ෂරවල විශාලත්වය අඩු වැඩි කිරීම. ඔව්. එතකොට අපි අකුරු තෝරගෙන තමයි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන්ස් කරන්නේ. එතකොට අපිට නිශ්චිත අකුරු ප්‍රමාණයක් සයිස් එකක් තියෙනවා නම් පිච් එකක් PT එකක් තියෙනවා නම් 16 පිච් එක PT 12 PT ඒ විදිහට නිශ්චිත ප්‍රමාණයක් තිබෙනවා නම් ඒක තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඇහැට පේන විදිහට ඒක විශාලනය කිරීමක් හෝ කුඩා කිරීමක් අවශ්‍ය වෙනවා නම් මේ ටූල්ස් දෙක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකට කෙටි විධානයක් තියෙනවනේ. මොකද්ද? control plus greater than එක. ඔය එතකොට දැන් මේක ලොකු කිරීම control එකයි ධන ලකුණ ඔබන්න කියන එක නෙමෙයි. විශාල සලකුණ ඔබන්න පාවිච්චි කරන්න පුළුවන්.
හරි. මගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක බෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. හරි. රයිට්. කෙටි විධාන දෙකත් ඒක ලියලා තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට දාන්න අපි මෙන්න මෙතන තියෙන ටූල් එක. රයිට්. කැපිටල් A එකයි සිම්පල් A එකයි පොඩි ඊතලයක් තියෙනවා පහළට. අපි බලමු මේ ඊතලයේදී මොකද්ද තියෙන්නේ කියන එක. ඒක මේ පාර විභාගෙදිත් වාර පරීක්ෂණයේදී අහලා තිබුණා. හරි. මොන මම පාත් කරනවා. රයිට්. ඒකත් ඒ විදිහටම ඊළඟට කොටුව ඇඳලා තියාගන්න. ලස්සනට. ඔව්. ඒකේ තියෙනවා sentence case. lower case. අර ටූල් එක ඇඳලා පහට අඳින්න. පහළට ඊතලයක් දාලා ඒ ඊතලේ හරහාට පෙන්වන්න. upper case. Capitalize the each word. Toggle case. ඔව් මේක ඊටාම වැදගත්. ඉස්සෙල්ලා අපි ලියාගනිමු. ඔව්. දැන් අපි ડોකියුමන්ට් එකක් ටයිප් කරාට පස්සේ ඒ ડોකියුමන්ට් එක ටයිප් කරන්න අපි පාවිච්චි කරන්නේ කො කැපිටල්. එහෙම නැත්නම් සිම්පල්. එතකොට ටයිප් කරාට පස්සේ කැපිටල් සිම්පල් මාරු කිරීම වගේ දේවල් කරන්න තමයි මේ ටූල් එක අපිට ඕන වෙන්නේ. අපි මේ ටූල් එකේ නම මොකක්ද? change case. දැන් මේක ඇඳපු තැන ඉදිරියෙන් ලියන්න change case. chain case නෙමෙයි change case. ඔය තියෙන්නේ. right. change case. ඒක යට තියෙන්නේ මේ දේවල් තියෙන්නේ තෝරන්න ඔබට. හරි. එහෙනම් ඒක යටතේ ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට ලියා ගන්න. දැන් මේක ඇඳපු තැනට යටින් ලියන්න මේ විදිහට. ඔව්. ටයිප් කිරීමෙන් පසුව භාවිතා කර ඇති අක්ෂර කැපිටල් සිම්පල් වශයෙන් මැකීමකින් තොරව මාරු කිරීමට උපකාරී වේ. දැන් උඩ ඇඳලානේ තියෙන්නේ මෙන්න මේක පහළට. ඒක ඉදිරියේ දැන් මේ change case කියන එක ඉදිරියේ ලියා ගන්න. sentence case, lower case කියන එක ඉදිරියෙන් ලියන්න පොඩි ඊතලයක් දාලා sentence case. ඒක ඉදිරියේ ලියන්න. සෑම වාක්‍යකම මුල වචනයේ මුල් අක්ෂරය. සෑම වාක්‍යකම මුල වචනයේ මුල් අක්ෂරය පමණක් කැපිටල් කිරීම. ඒක දැන් ඉංග්‍රීසි තියෙන නීතියක්නේ. වාක්‍යක ආරම්භක වචනේ මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. ඒකට අපි කියනවා sentence case. එතකොට ඒක හදලා නැත්නම් ටයිප් කරනකොට අපි ඒක හදලා නැත්නම් අපි ප්‍රැක්ටිකල් කරන හැටි ඒක පෙන්නන්නම් මම ඉස්සෙල්ලා ලියාගමු. හරි. lower case කියන එක ඉදිරියේ ලියන්න. සියලුම අක්ෂර සිම්පල් කිරීම. එක කැපිටල් අකුරක්වත් නැහැ. තිබුණා නම් ඒවත් සිම්පල් වෙනවා. upper case ඉදිරියේ ලියන්න සියලුම අක්ෂර කැපිටල් කිරීම. එක සිම්පල් අකුරක්වත් නැහැ. capitalize the each word කියන එක ඉදිරියේ ලියන්න. සෑම වචනයකම මුල අක්ෂරය කැපිටල් කිරීම. සෑම වචනයකම මුල අක්ෂරය කැපිටල් කිරීම.
ටෝගල් මේක ඒ අදාළ ක්‍රියාවට අදාළ දේ පිටතට පෙන්නනවා. හරි. ටෝගල් කේස් කියන එකේ පේනෝනේ. ඒ කියන්නේ සෑම වචනයකම මූලාක්ෂරය සිම්පල්. අනිත් ඒවා ඔක්කොම කැපිටල්. හරි. ඒකත් ලියා ගන්න. මොකද විභාගෙදී ඒකත් අහනවා සමහරලාට. ඇයි මේකට අත තියන්නේ නැන්නේ? මෙවැනි ක්‍රමයකට අපි ලියන්නෙත් නැන්නේ, ටයිප් කරන්නේ නැහැ. එතකොට මේක ඇහුවම දන්නේ නැහැ. හරි. ඒකේ ලියන්න සෑම වචනයකම මුල අක්ෂරය සිම්පල් කිරීම. හරි. දැන් ඒකට අපි මොකක් හරි වාක්‍යයක් ටයිප් කරලා බලමු. I am going to school. දැන් මට මේ වාක්‍යණය ඉබේම ටයිප් කරලා ස්පේස් එක අරිනකොට මේක මේ ක්‍රියාව එහෙම නැත්නම් වචනයේ මුල අක්ෂරය කැපිටල් වෙනවා. ඒක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් මේව හැදුවේ නැතුවම මේකේ තියෙන සෙන්ටෙන්ස් කේස් එක. ඒතකොට ඒකේ බුවට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ලෝවර් කේස් එක. එතකොට සියලුම අකුරු සිම්පල් කරන්න. එතකොට I අකුරත් සිම්පල් වෙන්න ඕනේ. ආන්න පේනෝනේ. එතකොට අපි ඡේදයක් ටයිප් කරලා තිබුණා නම් මුළු ඡේදෙම අකුරු තියෙන සිම්පල්. ඊළඟට අපි අපර් කේස් එක දැම්මොත් සියලුම අකුරු කැපිටල් වලට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනේ. හරි. ඊළඟට capitalize the each word දැම්මොත් හැම වචනයම මෙතන වචන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. හැම වචනයකම මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. I capital, A capital, G capital, T capital, S capital. right. ඊළඟ අවස්ථාව අපි ගත්තොත් toggle case. හරි. මොකද වෙලා තියෙන්නේ? හැම වචනයකම මුල අකුර සිම්පල් වෙනවා අනිත් අකුරු කැපිටල් වෙනවා. ඒක හොඳට අවබෝධයෙන් ඉන්න. මොකද මේක තමයි ගොඩක් වෙලාට අහන්නේ. අනිත් ඒවා ඔයගොල්ලෝ දන්න ඕනේ. මේකෙදි වෙන දේ දන්නේ නැහැ. හරි. එතකොට toggle case එකේදී වෙන්නේ හැම වචනයකම මුල අක්ෂරය සිම්පල් වෙනවා අන් සියලුම අකුරු කැපිටල් වල පවතිනවා. හරි. අර සත්‍ය අසත්‍ය වගන්ති වලදී එන්න පුළුවන්. toggle විධානය මගින් සියලුම අකුරු සිම්පල් වේ. toggle විධානය මගින් අදාළ වචනයේ මුල අකුර පමණක් සිම්පල් වේ. අන් අකුරු සියල්ල කැපිටල් වේ. හරි. right. එතකොට අපි කතා කරේ එතකොට change case. එතකොට මේක ගොඩක් වටිනවා. document එකක් type කරලා ඉවරුණාට පස්සේ කිසියම් හෝ වෙනසක් සිදු කරන්න ඕන නම් මක හදන්න අවශ්‍ය නැහැ. අපිට මේ වගන්ති හෝ ඡේදය තෝරගත්තා කරන්න ඕන ක්‍රියාවන් සියල්ල පරිවර්තන වීම තියෙනවා. හරි. එතකොට මේක තියෙන නිසා අපිට පොතක් type කරත් ඒක ටක් ගාලා හරවන්න පුළුවන් අපිට ඕන විදිහට transfer කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ තෝරගන්න විතරයි. තෝරගෙන අවශ්‍ය ක්‍රියාව දාන්න විතරයි. හරි. දැන් උපකල්පනයක් හිතමු. ඔයාට මොකක් හරි පිටු 10ක විතර ටයිප් කරන්න මොකක් හරි එකක් තිබුණා. ඒතකොට ඒක ටයිප් කරන්න දීපු එකන ඒක ඔයා ටයිප් කරලා තියෙන්නේ ඒක සිම්පල් වලින්. එයා කියනවා ගෙනිච්ච ගමන් ආපහු ඕක මට කැපිටල් වලින් ඕනේ කියලා. එතකොට මේක මකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සියලුම වචන ටික ටයිප් කරලා තියෙන ඒවා තෝරගත්තා මවුස් එකෙන් අපර් කේස් වලට තෝරගත්තා. හරි. පැහැදිලිද? right. හරි. ඊළඟට තියෙන ටූල් එක මම තව පොඩ්ඩකින් ගන්නම්. මොකද හේතුව ඒක උමනා වෙන තැනදී මම භාවිතා කරන්නම්. right. ඊළඟට දාන්න B අකුර කොටුවක් දාලා B අකුර දාන්න. ඒක අංක 3 sorry 1 2 3 හරි. ඒක දාන්න 4. ඔව්. ඒක ඉදිරියේ ලියන්න bold කියලා. bold එක යටතේ ලියන්න. ඔව්. අකුරු වල පැහැය තද වර්ණයෙන් නිරූපණය කිරීම. අකුරු වල පැහැය තද වර්ණයෙන් නිරූපණය කිරීම. වැඩි අවධානයක් යොමු වෙන්න ඕන වචන සමහර වෙලාවට අපි bold කරනවා. ඒ අදාළ වගන්තිය විතරක් තෝරගත්තා bold. එතකොට ඒක තද වර්ණයෙන් නිරූපණය වෙනවා. සම්පූර්ණ වගන්තිය අවශ්‍ය නම් bold. එතකොට මේ ක්‍රියාව අහෝසි කරන්න නම්
බෝල්ඩ් එක ඕෆ් කරන්න ඕනේ. ඔන්න එලා තියෙනවා කහ පාටින් පෙන්නනවා. ඕෆ්. ඊළඟ බටන් එක ලියන්න ටක් ගාලා. right. ඉටලික්. ඔව්. අර බෝල්ඩ් කරන තැන බෝල්ඩ් කියලා වචනේ ලිව්වනේ. ඒකෙදි පාවිච්චි කරන්න ඉස්සරහින් ෂෝට්කට් කී එකක් දාන්න. ඔව් බෝල්ඩ් එකට දාලා ෂෝට්කට් කී එක මොකද්ද? control B. ඒ කියන්නේ අපි mouse එකෙන් බෝල්ඩ් කරන්නේ නැතුව මේ විදිහට සිලෙක්ට් කරලා control එකයි B අකුරේ බුවම keyboard එකෙන් බෝල්ඩ් වෙනවා. දැක්කනේ මම mouse එක පාවිච්චි කරේ නැහැ. ආයේ බුවොත් control B එක අයින් වෙනවා. right. පේනවනේ. එහෙනම් control යතුරු බාගෙන B අකුර පාවිච්චි කරොත් ඔව් ෂෝට්කට් කී එක right. ඉටලික් එකේ දාන්න. ඔව් control I. අකුරු මදක් ඉදිරියට නැමීම. ඔව් control එක I එකයි ඔබන්න බලන්න ඉටලික් වෙනවා. right. shortcuts මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට දාන්න U underline. ඔව්. ඔව් මේකේ විශේෂත්වයන් තියෙනවා. අන්ලයින් එකේ ක්‍රියාව ගත්තොත් එහෙම ඒක ලියන්න වෙන්නේ අපිට මොකද්ද? තෝරාගත් වචනයේ යටින් ඉරක් ඇඳීම. ඔව් ඒකේ ෂෝට්කට් කී එක මොකද්ද? control U. ඔව් ඒකේ අපි options තියෙනවා. drop down එකක් තියෙනවානේ. drop down button එක ක්ලික් කරපුවම ඒකේ options තියෙනවා. ඒ options යටදී තියෙනවා ඔයාට underline style. ඒවා මාරු කරලා බලන්න ඕනේ. හරි? මේ වචනේ තෝරගත්තා. underline style එක මාරු කරලා බලන්න ඕනේ. හරි? right. ඊළඟට මෙතන තියෙනවා more underlines. ඒ කියන්නේ දැන් සමහරලාට ඔයාට ඕන කරන underline ක්‍රමය මෙතන නොතිබ්බොත් එහෙම නැත්නම් මේ underline එකේ සමහරලාට මහත ක්‍රමවේදය වෙනස් කරන්න ඕන උනොත් more underlines කියන තැනට යන්න පුළුවන්. ගියපුවම තව ප්‍රධාන කවුලුවක් ඔබට විවෘත වෙනවා. ඒකේ underline style කියන එක යටතේ තව වර්ග තෝරන්න පුළුවන් අතන නැති. පේනවද? හරි. මේ වගේ. පැහැදිලිද? right. ඒ වගේම අපිට දෙවනුව පුළුවන් ඒ underline color එක වෙනස් කරන්න. එතකොට වාක්‍යයක underline color එක වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. underline එක යටතේ කරන්න ඕන ටික බැලුවානේ. right. වාක්‍යයට ඉඳක් ඇඳීම තමයි. මම අර දීලා තියෙන හදලා තියෙන ටියුට් එකේ මේවා මෙනුස් ලස්සන්ට ඇඳලා පෙන්눔 කරලා තියෙනවා. ඒක ඇවිල්ලා අරගෙන යන්න. ඔව් Microsoft Word වලට වෙනම එකක්. හරි. ඊළඟට අපිට තියෙනවා ඊළඟ බටන් එක අපි අඳිමු. ABC කියන එක අපි මේකෙන් බලමු. ABC කියන එක simple ABC බටන් එක තනීරකින් කපලා. ඔව්. ඒකට අපි කියනවා strike through එකට. ඒකට කෙටි විධානයක් නැහැ. පැහැදිලිව බලන්න. කෙටි විධානයක් නැහැ. strike through. right. මම මේ වචනේ underline එක අයින් කරන්නම්. right. strike through. strike through වචනෙන් විධානෙන් අපිට පුළුවන් අදාළ වචනය හෝ වගන්තිය තනි ඉරකින් කපන්න. ඒතර මෙහෙම ක්‍රියාවක් අපි ડોකියුමන්ට් එකක දැක්කොත් ඒකේ අදහස තමයි ඒ වගන්තිය හෝ වචනය වළංගු නොවන බව, අදාළ නොවන බව. හරි? එතකොට ඕගොල්ලන් කල්පනා කරා ඉතින් අදාළ වෙන්නේ නැත්තම් මේක ටයිප් කරලා මොකටද කැපුවේ කියලා. නෑ. දැන් අපි සාමාන්‍ය සම්මත ලෙටර්ස් වලදී විශේෂත්වයක් තමයි අපි කලින් තිබුණු తත්වය සහ දැන් තියෙන తත්වය පිළිබඳව වෙනසක් පෙන්නකොට
කලින් තියපු එක කපලා පෙන්නන. හොඳ උදාහරණයක් මම කියන්නම්. දැන් ඔයගලන්ට ඔය ඇඳුම් ගන්න ගියපුවම සමහරලාට ඒ ඇඳුම් වල මිල ගාව තනියරකින් කපලා නැහැ ඒවා. කතිරයක් ගහලා අලුත් මිල දාලා තියෙනවා. දැන් අලුත් මිල දාලා තිබුණා නම් ඔයා විතරක් දාලා තිබුණා නම් ඔයා දන්නේ නැහැ මේ පෙර තිබූ තත්ත්වය මොකක්ද කියලා. එතකොටනේ අපි දන්නේ ලාභද නැද්ද කියලා. ආන්නේ වගේ තමයි. එතකොට මේ නීත්‍යානුකූල ලිපි ලේඛනවලදී පෙර තිබූ තත්ත්වය මෙන්න මේකයි. ඒක වළංගු නොවන බව පෙන්눔 කරන්න අපි ඉරකින් කපනවා හෝ තනි ඉරි දෙකකින් කපනවා. අදාළ වන වගන්ති විතරක් වචන විතරක් කපන්නේ නැතුව නිරූපණය කරනවා. දැන් මෙතනදී සමහරලාට ඔයගලගෙන් අහන්න පුළුවන් විභාගෙදී එක තැනක ප්‍රශ්නයකදී එහෙම තිබුණා. දැන් මේක එබුවම අපිට ලැබෙන්නේ තනි ඉරකින් කැපීම. ඉරි දෙකකින් කොහොමද සර් කපන්නේ? ඒකේ ඔප්ෂන් එකකුත් නැහැ. ඩ්‍රොප් ඩවුන් එකක් නැහැ. එහෙනම් ඉරි දෙකකින් කපන්නේ කොහොමද? ඔව්. අපි ඊට කලින් ඉගෙන ගත්තන්නේ අන්ඩර්ලයින් එකේ. අන්ඩර්ලයින් එකේ ඔප්ෂන් එකක් තියෙනවනේ more underlines කියලා. ආන්න එතනට යම් බලන්න නැවත. right. ඒකේ ඇති මේ effects කියන එක ගොඩේ strike through double strike through. ඔව් එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? double strike through on කරන්න. එහෙම වුණොත් තමයි ඉරි දෙකකින් කපලා පෙන්වන්න පුළුවන්. නැත්නම් සමහරලාට ඔයාලට විභාගෙදී මෙවැනි හැඩයක් දාලා ආයි මේ බටන් එකෙන්ද ඒක කරන්නේ. එතකොට ඔක කලින් එකේ දැනගෙන හිටියා නම් ඔයා තනීර විතරයි කියලා ඔයා ඒකට උත්තරේ දෙන්නේ නැහැ. ආයෙකින් ඒක කරන්න බෑ කියන එක තමයි කියන්නේ. එතකොට මේකත් ඇවිල්ලා strike through. එතකොට නමුත් ඒක tool එකේදී මේ document එකේදී ඒක අපි හදනකොට underline tool එකේ more underlines යටතේ තමයි ඒක හදාගන්න පුළුවන්. double strike. double strike. හරිද? පැහැදිලිද? right. right. ඒකේ නම් strike කියන එකෙන් ලියන්න මලිවද දන්නේ බලන්න. අදාළ වචනය හෝ වගන්තිය තනි ඉරකින් කපා නිරූපණය කිරීම. හරි. right. ඊළඟට අපි යන් මෙන්න මෙතන තියෙනවා x අකුර ගහලා දෙක පොඩ්ඩක් පහලින්. අපි ඒකට කියනවා subscript. subscript. ඒකට තියෙනවා කෙටි විධානයක්. subscript එක කරනවා නම් control plus සමාන ලකුණ. කියන්නේ control key එක ඔබාගෙන සමාන ලකුණ එබුවම පහලට යනවායි කියන එක. දැන් තියෙනෝනේ දැන් ඔය පහලින් ලියන අවස්ථාවන්. ඒවා තියෙනවා ගොඩක් වෙලාවට පාදය. අපි කියන්නේ ගණිතයේදී නම් පාදය. අපි තව ඉදිරියේදී ඉගෙන ගන්නවා බයිනරි වලදී 1 0 සිස්ටම් එක තියෙන්නේ. ඔව්. එතකොට පාදය නිරූපණය කරනකොට පහලින් පෙන්වන්න ඕනේ. එතකොට අපි දෙකේ පාදේ නම් අපි දෙක ටයිප් කරලා ඕනනම් පාදේ විදියට හදන්නත් පුළුවන්. නැත්නම් පාදය හදලා දෙක ටයිප් කරන්නත් පුළුවන්. අපි දෙක දාමු. right. එහෙනම් මේ දෙක පාදය විය යුතුයි. හැබැයි එතනින් පස්සේ ඔබ ආපහු ඉදිරියට වැඩ කටයුත්තක් කරනවා නම් මේ subscript off කරන්න මතක තියාගන්න. නැත්නම් යටින් තමයි ඔක්කොම ලියවෙන්නේ. right. අපි තුමු යම් සංඛ්‍යාවක් අපි ලියනවා 10 පාදේ සංඛ්‍යාවක්. right. පාදය 10යි. එහෙනම් subscript. තව ඔයගොල්ලෝ මේක පාවිච්චි කරනෝනේ ඔය විද්‍යාවේදී එක මූලද්‍රව්‍ය හඳුන්වන්න. right. H2O ජලය. H capital 2O. right. එහෙනම් දෙක පල්ලෙහාට යන්න ඕනේ. ඔව්. කාබන් ඩයොක්සයිඩ් CO2. right. එතකොට මේ ක්‍රියාව අපි හසුරවන්න පාවිච්චි කරන්නේ control එකයි සමාන ලකුණයි. මම කීබෝඩ් එකෙන් මේ කරන්නේ control එකයි සමාන ලකුණයි. right. එහෙනම් මේක subscript කියලා ලිව්වනේ. right. ඒකට අදාළ කෙටි විධානෙත් වරහන් ඇතුළේ ඉදිරියෙන් ලිව්වනේ. right. ලියන්නේ මේ විදිහට. ඔව්. සංඛ්‍යාවක
පාදය දැක්වීමේදී උපකාරී වේ. සංඛ්‍යාවක පාදය දැක්වීමේදී උපකාරී වේ. right. ඊළඟ විධානය අපි ගමු ටක් ගාලා. right. ඊළඟ විධානය අපි තියනවා ඒකේ උඩ තියෙන එක. අපි එකට කියනවා සුපර්ස්ක්‍රිප්ට්. මොකද්ද කියන්නේ? සුපර්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට්. එතකොට සුපර්ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ control එකයි shift එකයි ධන ලකුණයි. control එකයි shift එකයි ධන ලකුණයි. මේකේ යතුරු තුනක් අවශ්‍යයි. control එක ඔබන්න ඕනේ, shift එක ඔබන්න ඕනේ, ධන ලකුණ ඔබන්න ඕනේ. හරි. දැන් එවැනි අවස්ථාවකදී ගොඩක් වෙලාට උමනා වෙන්නේ ගණිතයේදී තමයි ඒවත් තියෙන්නේ අර දර්ශක පෙන්වනකොට බලය පෙන්눔 කරනකොට අපි තුන් දෙකේ තුන්වෙනි බලය මන් 2යි 3යි එකටම ලියලා දැන් ඒක බලය සුපර්ස්ක්‍රිප්ට් මං control එකයි shift එකයි ධන ලකුණයි පාවිච්චි කරලා බලමු හරි ඔන්න කීබෝඩ් එකේ මං කරලා පෙන්නනවා ඔයගලන්ට පේන්නේ නැහැ නමුත් දැන් mouse එකෙන් පාවිච්චි කරන්නේ නැහැ නේ මං mouse එක ඔන්න මං අයින් කරා right පහලට ගන්න ඕන නම් control එකයි සමානයි. හරි. උඩට ගන්න ඕන නම් control එකයි shift එකයි ධන ලකුණ. බලය නිරූපණය කරනකොට. එතකොට ඒක off කරන්න නම් control shift plus. අපි තුමු ගානක් හදන්න තියෙනවා කියලා වැඩි කිරීම 2/5 වෙනි බලය. 2/5 වෙනි බලය. 5 superscript. ඔන්න මම control shift දාන control shift off හරි ඒක ඉතින් ලියා ගන්න එතකොට බොහෝ වෙලාවට ගණිත සංඛ්‍යාවලනේ ගණිත සංඛ්‍යාවල දර්ශකය දැක්වීම ගණිත සංඛ්‍යාවල දර්ශකය දැක්වීම දැන් මීට අමතරව අපිට උමනා වෙන ඕක අර දිනය සඳහන් කරනකොට අර එහෙම නැත්නම් ස්ථානය සඳහන් කරනකොට අපි කියනවානේ first second third fourth කියලා. එතකොට එවැනි අවස්ථාවකදී ඒක ස්වයංක්‍රීයව වැඩ කරනවා. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එක කරන්න ඕනේ නැහැ. අපි දුමු first. හැබැයි එක ගහලා st ඒකත් එක්කම තමයි ටයිප් කරන්න ඕනේ. හිස් තැනක් තියන්නේ නැතුව. එහෙම තියලා ස්පේස් බාර් එක එබුව ගමන් ඒක ඉබේ උඩට යනවා. second third දැන් අපි හිස්තැනක් තිබුණොත් fourth කියන එක අපි තුන් හතර ගහලා හිස්තැනක් තියලා th ගහනවා. එතකොට උඩට යන්නේ නැහැ. හරි? right. එතකොට අපිට ඒක එවැනි අවස්ථාවකදී ඒක ස්වයංක්‍රීය වැඩ කරනවා. මොකද මේක මුළු ලෝකෙම පාවිච්චි කරන්නේ මේ විදිහටනේ. දැන් මේකෙදී අපිට දෙක අහලා තුන ගැහුවට පස්සේ හිස්තැන තියෙනකොට තුන උඩට යන්න හැම වෙලාවෙදිම හැදුවොත් එහෙම 23 ටයිප් කරන්න බෑනේ කවදාකවත්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක එතකොට බලෙන් අපි කරන්න ඕනේ ෆන්ක්ෂන් එකෙන්. මෙවැනි අවස්ථාවන් තියෙන්නේ එකයි හැමෝටම. ඒක නිසා ඒක ස්වයංක්‍රීයව වැඩ කරනවා. පැහැදිලිද? right. ඊළඟට මම ගන්නවා මෙන්න මෙතන මෙන්න මේ tool එක. මම කියවනේ ටිකක් නතර කරලා ගත්තානේ. ඒකේ තියෙන්නේ capital A අකුරයි simple A අකුරයි පොඩි eraser එකක් වගේ හැඩේ. ඔව්. ඒ tool එකට අපි කියනවා clear formatting. clear formatting. කෙටි විධාන නෑ clear formatting. දැන් මොකද්ද මේ tool එකෙන් වෙන්නේ? හොඳ අවබෝධයෙන් ඉන්න. හරි. දැන් අපි අකුරු මොනවා හරි අපි මේකේ තියෙන ඒවා ටික මකලා දාමු. හරි. මේකත් අයින් කරමු. මේක තියාගමු. හරි. අපි වචනයක් මොකක් හරි ටයිප් කරමු. right. හරි. දැන් මොකක් හරි අපි වචනයක් ටයිප් කරලා අපි එක එක වෙනස්කම් කරනවානේ. සමහරලාට අකුරු ලොකු කරනවා. හරි. එහෙම නැත්නම්
පොඩි වෙන අකුරක් ගමු. හරි. අකුරු ලොකු කරනවා, අකුරු බෝල්ඩ් කරනවා, ඉටලික් කරනවා, අන්ඩර්ලයින් කරනවා. එක එක විශේෂාංග කරනවා. ඒ වගේම කැපිටලයිස් කරනවා. වගේ එක එක දේවල් කරනවා. දැන් අපිට මුල් තිබ්බ තත්ත්වයට එකපාරට යන්න ඕනේ නම්, ඒ කියන්නේ අපි මුලින්ම අකුරු ටයිප් කරපු තත්ත්වයට එකපාරට යන්න ඕන නම් අපිට එකින් එක මේවා ඕෆ් කර කර ඉන්න පුළුවන්. නමුත් එකින් එක ඕෆ් කරන්න ඕනේ නැහැ. හොය මුල් තත්ත්වයට ගන්න පුළුවන්. එතකොට මේක තියෙන්නේ අර අපි මේ අකුරු වලට ලස්සන කරන්න පාවිච්චි කරපු ටූල්ස් වල ක්‍රියාවන් සියල්ල අහෝසි කරන්න කියන එක. ඒ කියන්නේ අපි වචනේ ටයිප් කරලා මොනවා හරි මේකේ වෙනස්කම් කරා නම් මේ ටූල්ස් පාවිච්චි කරලා සියලුම ටූල්ස් වල ක්‍රියාවන් අහෝසි කරන්න කියන එකයි. මේක තමයි අපි මුල් තත්ත්වය. මෙහෙම තිබ්බ එක තමයි අපි අකුරු ලොකු කරා. අපි අන්ඩර්ලයින් කරා. තව බෝල්ඩ් කරා, ඉටලික් කරා, විවිධ දේවල් කරා. අපි නු ස්ට්‍රයික් උත් කරා. එහෙනම් මේක එබුව ගමන් ඒ සියලු ක්‍රියාවන් අහෝසි කරනවා. රයිට්. එහෙනම් ඒක යටතේ ලියන්න. ඔව්. අප විසින් සිදු කරන ලද සියලු විධාන ක්‍රියා අහෝසි කර මුල් තත්වයට ගෙන එයි. සියලු විධාන ක්‍රියා අහෝසි කර මුල් තත්වයට ගෙන එයි. හරි. ඊළඟට අපි ගමු highlighter එක. text highlighter. මේ තියෙන්නේ මෙතන සංකේතය හොඳට අඳුරගන්න. A B තියෙනවා, පොඩි පෑනක් තියෙනවා, ඒ වගේම තෝරා ගැනීමක් තියෙනවා. ඔව්. අක්ෂර මත උද්දීපන වර්ණ තැවරීම. ඒක එකපාරටම ලියලා දාන්න. අක්ෂර මත උද්දීපන වර්ණ තැවරීම. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට highlight pen එකක් පාවිච්චි කරලා කරන වැඩ තියෙන්නේ ආන්නේ වැඩේ. එතකොට ඔයාලට මෙතනින් කැමති කලර් එකක් තෝරලා, ටෝන් කලර් එකක් තෝරලා ඒ වචනේ මත ගන්න. මේකට තමයි අපි highlight කරනවා කියලා කියන්නේ. වෙන වර්ණයක් අවශ්‍ය නම් ඒ වර්ණේ තෝරලා ඒක උඩ ගන්න. ඔව්. කලර් එක ඉවත් කරන්න ඕන නම් අපි no color කියන එක තියෙනවා. no color එක පාවිච්චි කරලා වචනේ උඩ ගාලා තියෙන වර්ණ අයින් කරන්න පුළුවන්. හරි. වචනය මත උද්දීපන වර්ණ තැවරීම. ඊළඟ අන්තිම එක ඒ ටූල් බාර් එකේ තියෙන මේ ටූල් එක. හරි. font color. අක්ෂරවල වර්ණය වෙනස් කිරීම. දැන් අපි ටයිප් කරන්නේ සාමාන්‍යයෙන් කළු පාටින්. එතකොට අකුරු වල පාට ඔයාට ඕනේ නම් වෙන කලර් එකකට හරවන්න පුළුවන්. තෝරගත්ත අවශ්‍ය කලර් එක වෙනස් කරා. හරි. දැන් අපි සාමාන්‍යයෙන් ওই ડોකියුමන්ට්ස් වල තියෙනවා කළු පසුබිමේ සුදෙන් අකුරු තියෙන අවස්ථාව. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ රිවර්ස් එකක් දාන්න කියන එක. පස්සට යන්න කියන එක නෙමෙයි. නමුත් ඒක පරිගණක භාෂාවේදී කියන්නේ රිවර්ස් එකක් දාන්න. ඒතර රිවර්ස් එකක් දානකොට අපිට මේ ටූල්ස් දෙකේ ක්‍රියාවන් පාවිච්චි කරන්න පුළුවන්. එකක් අපි තුන් දැන් මේ වචනෙට අපිට රිවර්ස් එකක් දාන්න කියනවා. එහෙනම් ඒකේ highlight color එක අපි ගන්නවා කළු පාට. අකුරු වල වර්ණය අපි තෝරගන්නවා සුදු පාට. ඔව් මේකට අපි කියනවා reverse type එක. හරි. right. එහෙනම් ওই ටික මේ සතියේදී පුරුදු වෙන්න හිමින් සැරේ. ඒ වගේ මේ සතියේදී අර ඔයගොල්ලන්ගේ ටියුට් එක අරගන්න ඒවා කරන්න ડોකියුමන්ට්ස් තියෙනවා වැඩ ටයිප් කරන ඒවා හදන ඒවා කරන්න තියෙනවා. ඒවා කරලා ඉදිරියට එන්න.
හැබැයි නොකරන අයට ඉතින් මට ඒකේ වගකීමක් දරන්න බෑ. හේතුව ඊට පස්සේ විභාගෙදී කවදා හරි දවසක දැන් මාර්තු මාසේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වාර පරීක්ෂණ තියෙනකොට වර්ඩ් වලට ලකුණු කොටසට ලකුණු සම්පූර්ණයෙන් අඩු වෙන්න පුළුවන්. හරි. ඒතර ඔයගලන්ට ටූල් බාර් එක දීලා යම් ක්‍රියාපද්ධතියක් පෙන්නලා මේව කරලා තියෙන්නේ මොකෙන්ද කියලා අහනවා. එතකොට ඒකේ සම්පූර්ණ ප්‍රශ්නෙට ලකුණු නැති වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට Tamanට මේකේ කම්පියුටරේ ටයිප් කරගෙන ලියුමක් කරගෙන ඔක්කොම කරගන්න පුළුවන් වුණාට පේපර් එකේදී ඒකට අදාළ ලකුණු නැහැ. එතකොට කරොත් විතරයි ඒව මතකෙ හිටින්නේ. ඒ ටූල් එක පාවිච්චි කරේ මම මෙන්න මේකට කියන එක මතකෙ හිටින්නේ එක් වරක්වත් අඩුම තරමින් කරන්න ඕනේ. එතකොට මම අද දවසේදී ෆොන්ට් ටූල් එක යටතේ කෙරෙන කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරා. එහෙමනම් අපි එතකොට ඊළඟ දවසේදී ඔයගොල්ලන්ගේ IT පාඩමේ නතර කරේ පරිගණකයේ හඳුනා ගැනීමේ කොටසේ ඒ කොටස් ටික අපි ඉදිරියට සාකච්ඡා කරමු. right. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එක අපි හම්බ වෙමු. ඊට කලින් ඒ අවශ්‍ය කරන ටියුට්ස් අරගෙන යන්න. ඒක අරගෙන ප්‍රැක්ටිකල් ටියුට් එක කරගෙන යන්න. right. එහෙමනම් good night.